අපි පතයටද ඔය ගණන් කීපය බලමු. තව ගණනක් ඉසෙත් ඍණ 1 ධනයි. ආපංක සමානයි 1. ආකාරයට වෙන මේ ඉසෙත් වල සටහන අඳින්න තියෙන්නේ. ඉසෙත් සංකලනය කරන සටහන ආගේ සටහන අඳින්න තියෙන පළවෙනි කොටස. ඊට පස්සේ එකම අපිට බලන්න තියෙනවා ඉසෙත් වල මාපාංක වැඩි තමන්තුමා කියලා. හරි. ඉසෙත් ඍණ 1 ධනයි. මාපාංක සමාන 1 වෙන පරිදි ඉසෙත් සංඛ්‍යා නිරූපණය කරන ත්‍රිලක්ෂ්‍ය පතේ ආගේ සටහන දක්වන්න තියෙනවා. ඊට පස්සේ අපිට ඒකෙන් ඉසෙත් වල මාපාංක වැඩි තමන්තුමා කියන ගන්න තියෙනවා. අපි ඒකත් ගන්න ඉස්සරහට ගන්න කරා. ඒතකොට මේක එනවා මේක ලියන්න අපිට හැමසෙම අන්තරයක් විතර ලියන්න. ඉසෙත් ඍණ 1 ඍණ I ආපාංක සමාන 1. හරි ඉසෙත් දෙක විතර ලියන්න. ඒක අපිට මේක ඉසෙත් නෝට් කරලා ගන්න පුළුවන්. එතන වෙන්නේ ඉසෙත් නෝට් කියන්නේ එතකොට 1 ඍණ I හා අපි ඒකෙන් ලක්ෂයක් ගන්නවා. මෙතන තාත්වික කොටස 1 තාත්වික කොටස ඍණ 1. 1 ඍණ 1. ඒ ගන්න. හරි. මේක නිරූපණය කරන ලක්ෂ්‍ය අපි ගමු ඒ කියලා තුනක් අරගත්තේ. හරි. එහෙනම් මෙතන ඉසෙත් රිසෝට් මාපාංක 1 නම් මේකෙන් දැක්කන්නේ එතකොට ඉසෙත් නිරූපණය ලක්ෂ්‍ය P ඉසෙත් නෝට් නිරූපණය ලක්ෂ්‍ය A නම් මෙතන ඉන්නේ AP සමාන 1යි. ඒ මෙතන A කියන්නේ අතල ලක්ෂයක් 1 ඍණ කණ්ඩායක සහිත P විචල් ලක්ෂයක්. එහෙනම් P වල පතේ ගෙන්නේ ඒ කේන්ද්‍රය හා අරය ඒක එකක් වෙන වෘත්තය. හරි. ඒ කේන්ද්‍රය හා ලක්ෂ්‍ය මේක අර ඒක එකක් වෙන වෘත්තය. හරි. එහෙනම් ඒක ලියන්න පුළුවන්. P පතය ඒ කේන්ද්‍රය හා අර ඒක එකක් වෙන වෘත්තයක් වෙන්නේ. ඒ වලින් දැක්කේ ඉසෙත් නෝට් සංවේදී සංඛ්‍යාව. හරි. එහෙනම් අපි මේක සටහනක් දොත් එහෙම ආගෙන සටහනේ අපිට එන්නේ එතකොට මෙතන කේන්ද්‍ර කණ්ඩායම් කියන්නේ 1යි ඍණ 1යි. හරි. 1යි ඍණ 1 නම් එතකොට ඔතේ තාත්වික අක්ෂය තාත්වික අක්ෂය එතකොට කණ්ඩායක 1 ඍණ 1 තාත්වික කොටස 1යි. අතාත්වික කොටස එතකොට ඍණයි. මේ ලක්ෂ්‍ය දෙක මේකද. ඒ ලක්ෂ්‍ය මම දැක්කේ නැත්නම් ඉස්සරහට සංඛ්‍යා කියන්නේ 1 ඍණ. ඒක සංඛ්‍යා දැක්කම තාත්වික කොටස 1යි අතාත්වික කොටස ඍණ 1ක් වෙනවා. නේද? ඉතින් මේ වෘත්තය ආයත් එකක්. වෘත්තය ආයත් එකට ලෝඩ් කරන මේ දොත් එක මේ දොත් එක නේ. වෘත්තය කණ්ඩායමක් ස්පර්ශ කරන දේ තියෙනවා. එතන මේ තමයි පියවර පතේ. P ඉසෙත් P මේ පතේ මත ඉතල් වෙන්නේ. එතන අගස්තරහනේ දැක්කොත් ඔය ටික තමයි එන්නේ. හරිනේ. අපි සමා මේක අන්තරයක් ඉදලා ලියා ගන්න. මේක ඉසෙත් නෝට් කරේ අර දක්වන්න. ඒ කණ්ඩායක ලියන්නේ. එතකොට ඔයගොල්ලෝ පතේ ලියන්න ගන්න පුළුවන්. මේකේ දැන් ඊට පස්සේ අපිට හොයන්න තියෙනවා ඉසෙත් වල මාපාංකය වැඩි තමයි කියලා. හරිද? ඉසෙත් වල මාපාංකය නැතිව ඕගොල්ලන්ට තේරෙනවා ඉසෙත් සංඛ්‍යා නිරූපණ ලක්ෂ්‍ය B නේ. එහෙනම් ඉසෙත් වල මාපාංකය ගන්නතොට කෙලින්ම OP දිග. OP වල අර්ථව වෙටතම කියන අන්ති. හරිද? ඒකදී අපි කරන්නේ දැන් OP රේඛාව වෙටතම තමයි කියන නැති ඒක මේ තුල. අපි ඕහා මේ කේන්ද්‍රය ආගම රේඛාව ගන්නවා. හරි. අරගෙන අපි මෙන්න මේ ලක්ෂ්‍ය ගමු B කියලා මේ ලක්ෂ්‍ය ගමු C කියලා. එහෙනම් P ලක්ෂ්‍ය මේ වෘත්ත පරිධිය මත විචල්්‍ය වෙනකොට හරි විචල්්‍ය වෙනකොට මේ OP දිගෙන් දක්වන්නේ ඉසෙත් වල මාපාංකය. හරිනේ. එහෙනම් ඉසෙත් වල මාපාංකය අර්ථමාගයක් වෙනවා P ලක්ෂ්‍ය B ට සම්පාදනය කරනකොට. P ලක්ෂ්‍ය C ට සම්පාදනය වැඩි තමගයක් එන්නේ. එහෙනම් අපි ලියන්න පුළුවන් ඒ නිසා ඉසෙත් වල මාපාංකය අඩු තමයි. මිනිමම්. සමාන OB. එතන මේ අවස්ථාවේදී P සම්පාදයි B. ඒ අවස්ථාවට අදාළ B කියන්නේ OA ඍණ AB. මේ දෙතම අපිට OA දුර ගන්න පුළුවන් මේ මෙතන දැක්කනේ ඉසෙත් නෝට් සංඛ්‍යාව. එතන OA කියන එකම මාපාංකය. ඉසෙත් නෝට් වල මාපාංකය. එතන ඉන්නේ ජෙරන්ස් මේ කරන් තාත්වික කොටස 1 තාත්වික ඍණ 1 නේ K වර්ගයේ දාන ඍණ K වර්ග වර්ගමූලය. එතන කියන්නේ මුල දෙක. ඒක වාට ගන්න පුළුවන් මේ 2.1යි මුල 2යි. ඒක මේ අපි දන්නවා ආරය ඒක 1යි. එහෙනම් මෙතන ඉන්නේ මූල 2 ඍණ 1. ඔතන අපිට ඉස්සෙල්ලා මාපාංක අඩු තමයි ගන්න පුළුවන්. එතන අවස්ථාවේදී B ට සම්පාද වෙනවා. ඔයගේ විශේෂ මාපාංක වැඩි තමයි ගන්නකොට ඒක B වෙතට සම්පාද තමයි වැඩි තමයි ගන්න. හරිනේ. එහෙනම් ඒකේ උපරිමාගේ නැක්සියෝ
උපරිමගේ එනකොට OC වෙනවා. හරිද? ඒක අවස්ථාවට අදාළ එතකොට B සම්පාතයි C ට. එතන ඔක එන්න අපි යනවා ඔය දන AC කියලා. හරිද? එයා මෙන්න උතර හයි. ඔතන අපිට ගන්න පුළුවන් පාවිච්චි ප්‍රතිඵලේ පහසු වෙනවා. දුරට අපි ඉදී ගන්නක් පල්ලි කොටස දිගට ඇවිල්ලා තියෙනවා. හරිද? අපි ඒක තාගට් එකක් බලමු. ඊට පස්සේ අපිට තියෙන තව ගානක් මේ විදිහට. ඉතින් ඍණ තුන තන 3යි. ආපාංකය සමාන 2 වන පරිදි. ආගත සාධාරණයේ ඉසෙට් ඍණ තුන ගන්න 3යි මාපාංක සම 2 වන පරිදි ඉසෙට් සංකේතසාකාර නිරූපණය P ලක්ෂයේ පතේ ආගත සාධාරණය දක්වන්න තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට ඒක ගන්න තියෙනවා. ඉසෙට් ඍණයි වල මාපාංකය වැඩි තමයි තුනක්. හරිද? එහෙනම් මේ විදිහමයි. අපි ඉස්සරහම කරන්නේ පතය හදාගන්න හරියට. ඒක අමාරු නෑ. ඉසෙට් ඍණ පිටර ගත්තොත් එන 3 ඍණ 9යි. මාපාංක සමානයි 2යි. එහෙනම් අපි මෙතනත් අගම ඉසෙට් නෝට් සමානයි 3 ඍණ 3යි. හා ඒ සමානයි 3 ඍණ 3යි. යයි ගන්න. අද මේ සංඛ්‍යා තාත්වික සුණයි තාත්වික ඍණ 3ක් වෙනවා. හරිද? තවදුරටත් ගමු. දැන් අපිට මේක විස්තර කරන්න අපිට පේනවා මේ ගෙනතොට ඉසෙට් ඍණ ඉසෙට් නෝට් මාපාංක දෙකක් වෙනවා. එහෙනම් ඉසෙට් එක කරන P වලින් ඉසෙට් නෝට් වලින් දක්වනවා මේක කියන්නේ AP සමාන දෙකක් වෙනවා. හරිද? එවනම් P වල පතේ කියන්නේ ඒ 3 ඍණ 3 කේන්ද්‍ර වෙන අර එක දෙකක් වෙන වෘත්තය. හරිද? ඒක ලියන්න පුළුවන්. හරිද? මේ ඉසෙට් වල පතේ ඉන්නේ ඒ 3 ඍණ 3 නැත්නම් ඉසෙට් නෝට් කියන සංඛ්‍යා නිරූපණ ලක්ෂ්‍ය කේන්ද්‍ර වෙන අර එක දෙකක් වෙන වෘත්තයක් වෙනවා. හරිද? අපි මේකත් තාගට සටහන් දැක්කොත් මේකත් 3 ඍණ තාත්වික කොටස 3ක් වෙනවා. අතාත්වික ඍණ 3කට ඍණ 3යි. හරිද? නම් කේන්ද්‍ර එන්නේ දැක්කම 3 ඍණ 3යි සංකේත දක්වනවා. හරිද? දැන් පතේ එනකොට එන්නේ අර එකක දෙකක්. හරිද? අර එක දෙකක් නමුත් මේ දුරල් දෙක 3 3 එන්නේ. එහෙනම් උත්තේ ආකාරයට එනවා. කියලා. ඒක අපි ගත්තොත් එන්නේ ඒක. දෙක. හරි. ඒ ඉතින් ඒක ටිකක් කිය. ඒක තමයි. ඔතන අපිට ප්‍රතිඵලේ ගන්න පුළුවන් දාගන්න නිරූපණයකට ඔකේ. හරි. දැන් අපිට ඊට පස්සේ අහන්න කියලා තියෙනවා Z දින අය වල මාපාංග වැඩි සමානතාව අගය. හරි. ඒ Z දින අය වම් අපිට මෙතන මේ ආකාරයෙන් ලියා ගන්න වෙනවා. ඒක අමාරු නෑ. Z දින මේ ලියන්න තම බිඳුව ධනයි කියලා. හරි. එහෙනම් අපි ගන්නවා එහෙනම් Z දෙක සමානයි බිඳුව ධනයි. හා ඔය ලක්ෂ්‍ය අපි ගන්නවා එතකොට බිඳුව එක. හරි. කණ්ඩායමේ බිඳුව එක. හරි. Z නෝට් Z දෙක මේක අපි Z දෙක කියලා ගත්තා. දැන් මේ සංකේතක නිරූපණය කරන ලක්ෂණ තාත්වික කොටස බිඳුව තාත්වික කොටස එකක් වෙනවා. හරි. එහෙනම් එතකොට අපිට ওই ලක්ෂ්‍ය ලකුණු කරත් ආගෙන සරහනේ මේ විදිහට තාත්වික කොටස රින ධන. හරි. ඕකේ නේ ඒක තමයි ලක්ෂ්‍ය. හරි. අපිට වන්ට එනකොට මේක දැන් තවදුරටත් ඉස්සර කරොත් මෙතන Z දක්වන මෙතන Z එක දක්වනවා නම් මේක එන්නේ එතකොට Z ඍණ Z දෙකේ මාපාංකය. ඉතින් Z ඍණ Z දෙකේ මාපාංකය යන්නේ Z දක්වන B වලින් Z දක්වන B වලින් නම් මේ එන්නේ B දෙක. එහෙනම් අපි ඕනේ BP රේඛාවේ දිගේ වැඩි තමයි ගන්නේ. එතෙන් මේ BP රේඛාව දිගේ වැඩි තමයි ගන්නේ. ඔයගොල්ලන් පේනවා P මේ චල්ල වෙනකොට මේ දුර වෙනස් වෙනවා. ඔය දෙක. P චල්ල B අතර සාධාරණ කර P එක ගණන් කරන මේ දුර වෙනස් වෙනවා. හරි. එහෙනම් එතෙන්දිත් අපි ඉස්සෙල්ලා වගේම අපි කේන්ද්‍රය හරහා කේන්ද්‍රයයි B ලක්ෂය ආ කරනවා. උත්තේ. යාගල්ලා අපි මෙතන ගමු C කියලා කරනවා D කියලා. හරි. දැන් ඉස්සෙල්ලා ගන්න වගේම තමයි. එහෙනම් ඉසෙට් ත්‍රිනායි වල මාපාංකය කියන්නේ BP. P විචලන වෙනකොට එතකොට BP ට අර්ථමාගයක් වෙන්නේ PC ට සම්පාතන, ත්‍රිත්වමාගයක් වෙන්නේ D සම්පාතන. ඒ යන අපිට ප්‍රතිඵලය වාසියෙන් ගන්න පුළුවන්. හරි.
ඒ වගේම එතකොට අපිට එදෙනවා ඉතින් ත්‍රිනාවි වල මාපාංක කියන්නේ BP. හරිද? එහෙනම් අපිට ඔකේ වැඩිතමක් තමයි ගන්න තියෙන්නේ. එහෙනම් ඉතින් ත්‍රින ආයි වල මාපාංකේ අඩු තමයි කියන්නේ. එතකොට මට තමයි ඉන්නේ මෙතන P ලක්ෂයේ සීට සම්පාදනය. ඒක ඉන්නේ BC වෙනවා. ඒතර මෙතන P සම්පාදනය සීට. ඒක BC දුර ගන්න. ඒ කේන්ද්‍ර තමයි ඉතින් සම්බන්ධ කරන්නේ. BC කියන්නේ BA ඊට AC. හරි. එතකොට අපිට මේ BA දුර හොයාගන්න පුළුවන්. මෙතන කණ්ඩායම දන්නවා බිඳුව 1 මෙතන 3 ඍණ 3 කණ්ඩායම ගන්න පුළුවන්. නැත්නම් මේ සංකීර්ණ සංඛ්‍යා දෙක අරගෙන අපිට හොයන්න පුළුවන්. හරි. BA දුර ගන්න එතකොට ඒ ලක්ෂණ වෙන සංකීර්ණ සංඛ්‍යා 3 ඍණයි. 3 3යි. ඔය අඩු කරනවා. ඔක මාපාක. එතන ඉන්නේ 3 ඍණ 4යි වල මාපාකේ 3 වර්ගය 9යි 16 අරමුලේ දෙන්නේ. හරි. නැත්නම් මෙතන බිඳුව 1 ලක්ෂය එන 3 ලක්ෂණ ලක්ෂයක් අතර දුරෙන් හොයන්න පුළුවන්. ඒක සංකීර්ණ සංඛ්‍යාවෙන්ද අපි ඒකම පාවිච්චි කරන වඩා හොඳයි. ඒ ලක්ෂණ වෙන එක නෙත් 3යි වලින් මේ ලක්ෂයයි නම් මේ රේඛාව දිග කියන්නේ සංකීර්ණ සංඛ්‍යා දෙක අතරේ මාපක්. හරි. එතන නම් මේක එන 5යි. වෙන වෘතයය AC ගන්න දෙක. එතන නම් මෙතන මෙතන ආගිතේ වැහල්ලි ඇති. සංකීර්ණ සංඛ්‍යා දෙක ලක්ෂය නිරූපණය නම් රේඛාව දිග කියන්නේ සංකීර්ණ සංඛ්‍යා ලක්ෂය නිරූපණය සංකීර්ණ සංඛ්‍යා දෙකේ අතරේ මාපක්. හරි. ඒක අපි තීරණය කරලා නැත්තේ. ඔව්. ඔයගෙම අපිට ඉසෙට් ත්‍රිනායි වල මාපාංකේ වැඩි තමයි. වැඩි තමයි නම් PD ට සම්පාත වෙන දෙන BD. P සම්පාතයි D. BD කියන්නේ BA අන AD. BA කියන්නේ අපිට දැන් ඉස්සෙල්ලා පහ AD කියන දෙකයි දන්නවා අපක් කරලා. ඔය දර අපිට ආශ්‍රිත දෙක ගන්න පුළුවන්. හරි. පැහැදිලිද? අද මාපාංක සම්බන්ධ අපි ඊට පස්සේ විස්තරයෙන් සම්බන්ධව ගැටළු දෙනවා. ඒකදී අපි පළවෙනි එක විස්තරය සමානක් 5 බෙදුව 3 ප්‍රධාන විස්තර. මේක සපුරාණ 5 බෙදුව 3 රෙඩි. ඔය සපුරාණ ඉසෙට් සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය P ලක්ෂයේ පතේ අපිට ආගේ සරහනේ දක්වන්න කර තියෙනවා. ඒ විස්තර ඉසෙට් කිව්වම අපි දන්නවා මූලයේ ඉසෙට් නිරූපණය P ලක්ෂයෙන්. ඒතර ඉන්නේ OP රේඛාව. ඒක මොකද ලක්ෂ්‍ය වෙනවා. P වලට ඉසෙට් දැක්කන්නේ. මෙතන OP රේඛාව තාත්වික අක්ෂය ධන දිශාවත් එක්ක හතර කෝණේ 5 බෙදුව 3ක් වෙන තමයි P වල පතේ. හරි. එතකොට අපි මේ කාගස් සරහනේ දැක්කොත් මෙතන එනම් තාත්වික අක්ෂය ධන දිශාවත් එක්ක අංශකට කෝණයක් හදනවා නම් ඔයගේ. ඒ P වල BD අපි දන්නේ නැහැ. මොකද මේක මාපාංගේ දන්නේ නැහැ. P කොහරි මේ රේඛාවද ඉතල්ලි මේ. මේ කෝණය 5 බෙදුව 3ක් වෙනවා. හරි. නමුත් මෙතන මේ ලක්ෂයට සමාන වෙන්න බෑ. ඒකෙදි මෙතන අනිවාර්යයෙන්ම විස්තරාව මෙතන දාන්න ඕනේ වේදරවම. එතන කැඩ තියෙන විදිහට. හරි. එහෙනම් ඔක තමයි අවශ්‍ය පතේන්නේ. මේක විස්තර කරන්නේ තාත්වික අක්ෂය දංශාත් එක 5 බෙදුව 3 කෝණයක් සාදන රේඛාව කොටසක්. හරිද? ආරම්භ ලක්ෂය ඕන රේඛාව කොටසක් තමයි පතේ දෙන්නේ. පතේ විස්තර කරනකොට ඒකේ. හරි නැත්නම් මේක අපි කියන අර්ධ රේඛාව කියලා. තාත්වික අක්ෂය දංශාත් එක්ක 5 බෙදුව කෝණයක් සාදන OP අර්ධ රේඛාව. හරිද? එහෙම ලියන්න. තාත්වික අක්ෂය දංශා සමග රේඩියල් 5 බෙදුව 3ක කෝණයක් සාදන OP අර්ධ රේඛාව තමයි පතේ කියලා කියන්නේ. හරිද? දැන් සමහරවිට අපිට ගොවත මේ පතේ සමීකරණ පතේ කාටි සමීකරණය හොත් එරම රේඛා සමීකරණ ලියන්නේ. මේ රේඛා මත ලක්ෂයක මූල ලක්ෂය මේ කෝණය 5 බෙදුව 3 නම් y = mx. හරිද? එතන y = m කියන්නේ tan 5 බෙදුව 3 r x. එතන y = මූල 3යි x. හැබැයි මේව ලියුවොත් හරිද? මේ y = mx කොහේ රේඛා මේ පැත්තට තියෙන්නේ. මේක විහාට ගත්ත විස්තරය මේක ඕනේ. හරිද? ඒකෙන් මෙතෙන්දී අපි පතේ ලියන්නේ කිව්වොත් හදිසියව අපිට ඕක එන්නේ. හැබැයි අපි ඉතින් ලියන්න ඕනේ. එතකොට මේක හැමතිස්සෙම x අක්ෂයට ඉහළින් තියෙනවා. තාත්වික අක්ෂය ඉහළින් තියෙනවා. එහෙනම් පතේ මේක ලියලා අපි ලියන්න ඕන. එතෙන්දී මේ දුර විතරට වැඩි වෙනවා. ඒ කියන්නේ y විශාල වෙනවා. හරි.
මේ දුර හැම සෙම දාන වෙනවා. ඒක මේ පතන වයි දානනේ. හරිනේ. ඔක ලියන්න. ඒ නැත්තම් මේ ගානක් තියෙනවා. හරිනේ. ඒකින්ද අපිට පතේ යවුවොත් ඒක සාමාන්‍ය වෛරම වෛරම මාරේ කිචිනෙක්ස් එක සමීකරණ ලියන්න පුළුවන් මේ කණ්ඩායම වෙන තරකට කියමු. හරිනේ. ඒ ලියනකොට ඒක බලලා ලියන්න. මොකද මේ ලක්ෂ්‍යයේ ඉලින් කොටස් තමයි ඉන්නේ. ඉවරයි. හරිනේ. කාර්ය සමීකරණ තෝකේ. ඒක වැරදි. හරි. ඊළඟට අපිට ඔකේ හොයන්න දෙනවා. ඉතින් දිනේකේ මාපංග අඩු වැඩි තමයි තුමාගේ. ඉතින් දිනේකේ මාපංග වැඩි තමයි අපිට ගන්න තියෙනවා. ඒකට ඉතින් මම අර ඉස්සෙල්ලා ක්‍රමයෙන් තමයි. මොකද කරන්නේ? ඉතින් ත්‍රින මේක ලියනවා එක දාන 0.5 කියලා. හරිනේ. ඒකilla අපි ගන්නවා දැන් ඉතින් නෝට් සමන එක දාන 0.5. අපි ඒකල ගන්නවා ලක්ෂ්‍ය දෙන්නේ එකයි තාත්වික එකයි තාත්වික 0. එතන මේකෙන් එනකොට අපිට පේනවා මේකෙන් ඉසෙට් මේක ඉසෙට් නෝට් නම් ඉසෙට් රින ඉසෙට් නෝට්. පාට. මේක P ලක්ෂ්‍ය දැක්කනේ මේකෙන් A ලක්ෂ්‍ය දැක්කනේ නම් මේ ඉන්නේ AP රේඛාවේ දිග. එහෙනම් ඉසෙට් රින එකේ මාපාංකනේ AP රේඛාවේ දිග. ඉතින් ඒ කියන්නේ මේ තාත්වික අක්ෂිමත ලක්ෂ්‍ය. අන්තිම දක්වන්න එක. හරි තාත්වික එකයි ඕකේ. දැන් P එතන AP රේඛාව. AP ගාම එතකොට අපිට මේ P මේ පතේ මත විතරනේ එක දුරවල් එනවා. හරිද? එහෙනම් එතකොට ඕකේ AP ට අපිට ඕනේ ඉසෙට් රින එකේ මාපාංක වැඩි තමයි අඩු තමයි කියලා. එහෙනම් ඉසෙට් රින එකේ මාපාංකේ අඩු තමයි කියලා. මේක අඩු තමයි නම් P ලක්ෂ්‍ය AC රඳින රේඛාවේ ලම්බ එකේ අඩියට සම්පාත වෙනවා. හරිද? අපි AC ට මේක ලම්බ එකක් අඳලා ඔය දුර තමයි අඩු තමයි වෙන්නේ. ඊ කරගත්තා. හරිද? එහෙනම් මේක අපි ලියන්න පුළුවන් අඩු තමයි ගෙන්නේ. එතකොට මෙතෙන්දී AB ඉතින් මෙතෙන්දී P සම්පාතයි P වෙනවා. AB හොයන්න අපිට AB ගන්න. එතකොට අපි මේ දුර එක එකක් කියලා දානවා. ඔය cos 5 විදියට. 5 විදියට. ඒ කියන්නේ ඔය වාර ඔය කියන්නේ එක එකයි. මුළු තුනක් දෙක. එනවා අක්ෂර මුත්‍ර දෙක. සමානට අපිට හොයන්න එකයි B ලක්ෂ්‍ය නිර්වචන සංකීර්ණ සංඛ්‍යාව. හරි. අද තමයි නිර්වචනය මේ ලක්ෂ්‍ය සංකීර්ණ සංඛ්‍යාව. ඒ සංකීර්ණ සංඛ්‍යාවක් අපිට හොයනකොට අපි දන්නවා Z කියන්නේ R වාරයක් cos θ දාන I sin θ. R කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංගේ θ කියන්නේ ඒ සංකීර්ණ සංඛ්‍යාව නිර්වචන ලක්ෂ්‍ය මූලයට යා කරාම තාත්‍ය අක්ෂය ධන සාත්‍යක අතර කෝණය. ඒක ඔක දාන්න අපිට ගන්න පුළුවන්. මොකද අපි OB දිග දන්නවා. OB දිග කියන්නේ ඔය cos 5 විදිහට උතන. මෙතන පොඩි අර්ථකම ඔය විතර sin හරි. එතන මෙතන හරි නේද sin 5 විදිහට එන්නේ. මෙතන හරි. ළඟතොරනේ. ඊළඟට මෙතන OB කියන්නේ ඔය cos 5 විදිහට උතර වෙනවා. ඒතර ඔය කියන්නේ ඒක එකවරක් පාරක්. දන්නවා. එහෙනම් අපි මේ දුර දන්නවා. ඒ කියන්නේ මම විස්තර මම පාකේ දාන්න විස්තරයෙන් එක. එහෙනම් අපිට මේ B ලක්ෂ්‍ය වල සංකීර්ණ සංඛ්‍යාව අපි ගත්තොත් එහෙම ZB කියලා. ඒ කියන්නේ මාපාංකය ZB වල මාපාංකය වලක් cos 5 බෙදීම තුන දාන්න. I sin 5 බෙදීම තුන. හරි. මාපාංකය තරම් භාගයයි cos ට භාගයයි sin ට මුළු තුන දෙක. හරි. අපිට ඔක දෙන්න පුළුවන්. හතරෙන් එක දාන්න. මුළු තුනට හතරයි. ඔය අපිට ගන්න පුළුවන්. ඒකේ විස්තර අහන්න පුළුවන්. හරිද? එහෙනම් ඉස්සලාම පතේ ඉන්නේ තාත්විකයි ධනසාත්විකයි රේඩියන් 5 විදිහට තුනක් හදන OP අර්ධ රේඛා. එතන රවුමක් හදිනවනේ තත් බිඳුව සමාන වෙන්නේ නැහැ විතර. හරිද? ඊළඟ පතේ OP අර්ධ රේඛා වෙනවා. ඊට පස්සේ එතකොට අපිට එතන රවුමක් ගියොත් අර ඉස්සර විදිහට යන්නේ. මේක පැහැදිලිද? कोई तो आगे तो इधर सब दिन आगे चलाने विस्तार इसे दाना तुनरी ना हाथ रह जाए समान है ट्रेड फाइव दिन आता अरे विस्तार इसे दाना तुनरी ना हाथ रह जाए समान है ट्रेड फाइव दिन आता සපුරාලනේ සංඛ්‍යා සංඛ්‍යා නිරවන P වල පතේ දර්ශකයන් දෙති. පළවෙනි. හරිද? එහෙනම් මෙතන Z ඉසෙට් නෝට් එක හදන්නවා. විස්තරය Z ඍණ ඍණ තුන ධන පරයයි. සමාන ඍණ 5 විදිහට හදන්න.
ගත්තාම මේ ඉසෙට් නෝට් කියලා ගත්තොත් ඒ නෝට් සමානයි ඍණ 3 අන 4යි ආ ඒ සමානයි මෙතනට එන තාත්වික ඍණ 3 තාත්වික ඍණ 4යි ඍණ 3 4 යයි ගන්නවා ඒක ගත්තත් බැලගෙන විස්තරය ඉසෙට් ඍණ ඉසෙට් නෝට් සමානයි ඍණ පෙඩෙන් 5 දින 4 එහෙනම් මෙතෙන්දී එතකොට පතය මේ ඉසෙට් දැක්කනේ P මෙතන දැක්කනේ එහෙනම් AP රේඛාව තාත්වික අක්ෂය අංශات එක්ක දක්ෂිණාර්ථ අතර නේ 5 දින 4ක් කොනක් හදන විදිහට එන අර්ධ රේඛාව තමයි එතෙන්දී පතය වෙන්නේ හරියට ආරම්භක අක්ෂය මේ එතන AP රේඛාව තමයි තාත්වික අක්ෂයේ අංශය දක්ෂිණාර්ථ අතර 5 දින 4ක් කොනක් හදන දෙන්නේ හරි එහෙනම් අපිට ඒක ලකුණු කරන්න පුළුවන් ඔය ගත්තා එතකොට මෙතන ඒ ලක්ෂණේ කණ්ඩාංග ඍණ 3 4 ඒ තාත්විකස් ඍණ 3යි අතාත්විකස් 4ක් වෙයි ඒ තමයි දැක්කනේ එන්නේ එතකොට ඍණ 3 4යි ලංකේ දැක්කේ හරි. ඒතර මේ පතේ ඒතර එන්නේ ඒතර AP රේඛාව තාත්වික අක්ෂය ලංසාවත් එක්ක දක්ෂිණාර්ථ අතර 5 දින 4 කොනක් හදන්න දෙන්නේ. කොනේ පිට 5 දින 4නේ. ඒතර එනම් මේක සමාන්තර රේඛාවක් ගත්තාම ඕන් පේනවා මේදුර 4යි. මේදුර 3ක් වෙනවා. හරිනේ. එතකොට මෙතන කෝණේ 45ක් වෙන්න නම් ඇත්තටම මම මෙතන ඒක එකක් කියලා ගත්තොත් මේදුර 1 3ක් වෙනවා. මේදුර 3 මේදුර 3 නම් 45 වෙනවා. ඒත් ඒක මේ රේඛ කොහෙ පොඩ බලන්න ඒකවල සමහර වෙලාවට මූල ලක්ෂ්‍ය ආරයන්ද දෙන්නේ. හරි. ඒ නිසා මේ කාණ්ඩ දෙක පාටම් දෙන්න යන්න එපා. 5 දින 4ක් වෙනකොට අපිට බලන්න මේදුර 1 3යි. එහෙනම් උදේ 5 දින 4 කොනේ හදොත් මේදුරත් 1 3ක් වෙනවා. මේදුර 1 එකක් වෙන ලක්ෂ්‍ය ගත්තම ආරයන් රේඛාව තමයි පතේ. ඒ පාටම් දිනේව පොඩක් බලන්න දෙන්න. ඒක තමයි පියවර පතේ. හරි. අර්ධ රේඛාව ඒක මෙතන ආකාරකේ. ඒතර මේ කෝණය ලකුණු කරන්න. මේකද දෙන්නේ ඍණ 5 දින. ඔය තමයි පතේ. එන පතේ ඉන්නේ තාත්වික දන්සාව සමග රේඩියන් ඍණ 5 දින 4 කෝණයක් හදන AB අර්ධ රේඛාව තමයි පතේ වෙන්නේ. ඒක ආගෙන සරල දැක්කොත් ඕකේ. හරි. ඊට පස්සේ අපිට ඕකේ තවත් කරලා කියලා තියෙනවා. ඉතින් ඍණ අයිතල ඉතින් ධනයි මාපංගේ අර්ථමග්ගය ගන්න. හරි. ඉතින් ධනයි වල මාපංගේ අර්ථමග්ගය ගන්න තියෙනවා. දැන් ඒකත් ඉතින් අර විදියම තමයි. මේකත් අන්තරයක් කියලා යන්නේ. ඒ ඉතින් ඍණ අපි ලියන්න පුළුවන් බිඳුව ඍණයි කියලා. හරිනේ. ඒකදී අපි සංඛ්‍යා ගාම ඉතින් එක කියලා බිඳුව ඍණයි සහ ලක්ෂයක් ගාම අපි B සමානයි තාත්වික වර්ෂ බිඳුව තාත්වික ඍණයි. හරි. එහෙනම් දැන් මෙයන්ම මේකෙන් එන්නේ Z2 නේ Z. Z2 නේ Z2. හරි. මේ දිගයි එතකොට මේ දිග වෙනසමර්ථවන් කරන තැන මේ දිග ඉන්න මේකට අදාළව Z2 කරන B වලින් Z2 වෙන B වලින් නම් එතන B ඒක. එහෙනම් B ලක්ෂය එන්නේ මෙතන තාත්වික අක්ෂය මත මෙතන ඍණයි. අතාත්වික අක්ෂය තාත්වික වර්ෂ විඳා තාත්වික වර්ෂ ඍණ එකද ඍණයි ලක්ෂය. එහෙනම් අපිට ඕනේ මෙන්න මේ BP දුර. ඒකත් ඒතර වෙනස් වෙනවා. එහෙනම් ඔක අඩුතම වෙන්න නම් ඕල් පේනවා ඉස්සෙල්ලා වගේම මේක ලම්බ එකක් අඳින්න වෙනවා. ඒ ලම්බ එක කරන ලම්බ එක අඩි. නමුත් අපි දන්න මේක 5 විදිහම හතරයි මේක ඕනේ 5 විදිහම හතරයි. මේකත් 5 විදිහම හතරයි. හරිනේ? එහෙනම් මේක ලම්බ එකක් අඳින්න මේ රේඛාව මේ අතාත්වික අක්ෂයත් 5 විදිහම හතරක් හදනවා. එතකොට කෙලින්ම මේ ලක්ෂය මෙන්න මෙතනට සම්පාත වෙනවා. පොඩ්ඩක් බලලා දෙන්න. අංක පැහැදිලි. මොකද මෙතන මේ දුර එකයි මේක 45 එකක් මේකත් එකනේ මේකත් එකක් වෙනවා නේද එතකොට මේ දුරත් එක එකයි එතකොට මේක හැමෝම මෙතන 45 කරලා තියෙන්නේ එතකොට හරියටම මේ ලම්බ ගැටිය මෙන්න මේ ලක්ෂයට එන්නේ හරිනේ දැන් අපිට පොඩ්ඩක් ගන්න පුළුවන් ඒ නිසා ඉතින් ධන අයවල මාපංගේ අඩුතමගේ සමන්නතකට මෙතෙන් දෙන්නේ BQ මෙතෙන්දී එනවා
P සම්පාත වෙනවා Q ට. දැන් V Q කියන්නේ කෙලින්ම මෙදුර. මේක එකයි කරන එක නෙමෙයි උඩ දෙක කෙලින්ම. හරි තමයි ඔකේ. හරි ඉතින් අර මේ කාරණා හරියට වැදගත්. අදින රූපය අදිනකොට ඒක වරද්ද ගන්න එපා. අපිට තවත් ඔය විදිහට සම්බන්ධව අපිට මේකම අපෝඩේ කරන් තියෙන කියලා ගමු. මෙහෙම ගමු. ඉසෙත් බාරිනයි වල මාපාගේ අර්ථමාගේ අපෝඩේ කරන් තියෙනවා. ඕකේ. ඉසෙත් බාරිනයි වල මාපාගේ අර්ථමාගේ. හරිනේ. අපෝඩේ කරන් තියෙන්නේ. ඉතින් අපි මේකක් දන්නවා. මාපාංකන කරන කතිය අපි කරා ඉසෙත් සංගන ඉසෙත් සමාන වෙනවා ඉසෙත් ප්‍රතිවද්‍ය මාපාංග ඉසෙත් මාපාංග ඉසෙත් ප්‍රතිවද්‍ය මාපාංග සමාන වෙනවා ඉසෙත් මාපාංග මේ තීරය අපි කරලා තියෙනවා ඉසෙත් සංගන මාපාංග සමාන ඒක ප්‍රතිවද්‍ය මාපාංග ඒක නැත්නම් ඒකේ ඍණ සංගිත සංඛ්‍යාව මාපාංගයට සමාන වෙනවා එහෙනම් ඉසෙත් පාරිණාය වල මාපාංගය කියන එක අපි ලියන්න පුළුවන් මේක ඉසෙත් දොන මාපාංග ඉසෙත් බාල මාපාංග සමාන නම් මේක මාපාංග සමාන ප්‍රතිවද්‍ය මාපාංගයට මේ සංග්‍රහ ප්‍රතිපදේ කරනවා ඕකේ හරි ඊළඟ ප්‍රතිපදේ ගුණ අපි ගන්න තියෙනවා ඉසෙට් එක ඉසෙට් දෙක සංඛ්‍යා දෙක නම් ඉසෙට් දෙක රිඩි ඉසෙට් දෙක ප්‍රතිපදේ කියන්නේ ඉසෙට් දෙක ප්‍රතිපදේ රිඩි ඉසෙට් දෙක ප්‍රතිපදේ කොහොමද කියන්නේ ඒක ටික උදාහරණ වෙනවා හරිද එන පළවෙනි ගෝක මේ ඊළඟ ඉසෙට් බාවල ප්‍රතිපදේ රින අය වල ප්‍රතිපදේ ඒ සංඛ්‍යා ප්‍රතිපදේ කියන්නේ සංඛ්‍යා සංඛ්‍යාව අය වල ප්‍රතිපදේ කියන්නේ අය ධනයි රිනායවල ප්‍රතිපද දෙන්නේ එතකොට එතකොට මේකෙන්නේ මේ විතරේ හරි එහෙනම් මේකේ අර්ථමයි කියන්නේ මේකේ අර්ථමයි කියන්නේ හරි පැහැදිලි වෙන විතර වැඩගත් අපිට ඕනේ ඉසෙත් බා රිනායවල මාපාංගේ අර්ථමයි අපෝණය කරන් තියෙන්නේ නමුත් අපි දන්නා ඉසෙත් ඕන සංගීත සංඛ්‍යාවක් නම් ඒකේ මාපාංගේ ඒක ප්‍රතිපද මාපාංගයට සමාන වෙනවා ඒ ගුණයම අපි මේක දෙනවා මේක සමාන කරනවා ඉසෙත් බා රිනායවල ප්‍රතිපද මාපාංගයට ඒකට හේතුව වෙනවා ඊට පස්සේ මේක අපි අර ප්‍රතිපදයේ අධ්‍යක්ෂක ගන්න සංගීත සංඛ්‍යා ඓක්‍යවන්තර ප්‍රතිපදයේ ප්‍රතිපදවල ඓක්‍ය අන්තරය වෙන හින්දා මේ ළඟ ඉසෙට් වල ප්‍රතිපදයේ රින අය වල ප්‍රතිපදයේ කියලා. හරිද? ඒතර ඉසෙට් වල ප්‍රතිපදයේ ඉසෙට් වෙනවා. රින අය වල ප්‍රතිපදයේ කියන්නේ ඒකට ධන අය වෙනවා. හරිද? අතත් ඉවරෙන් හදිනවා. එතකොට වෙන කෙන්නේ මේක සමාන. ඒකට කෙලින්ම අපිට BP. හරි? ඔයන්නවා අපිට දැන් ප්‍රෙමිනිසා ඉසෙට් බා රින අය වල මාපාංකේ අර්ථමාර්ගය. සමානයි නේද? BP වල අර්ථමාර්ගය. ඒක අපි දෙනවා. හරි. ඒ විදිහම පහුගිය අවුරුදු දෙකම ඇවිල්ලා තිබුණා. ඒක පොඩ්ඩක් සකස් කරලා ගන්න වෙනවා. ඒ වාසිය ස්ටික් කරන්න. මේ යෙදීමයි තියෙන්නේ. අපේ තාත් යෙදීමට අනුවට ප්‍රශ්න ගන්න. අපිට තියෙනවා ඉසෙත් දාන 4යි. මාපාගේ සමාන දෙක. ඉසෙත් දාන 4යි සමාන මාපාගේ සමාන දෙක වෙන පදේ ඉසෙත් සංඛ්‍යා නිරූපණ p ලක්ෂයේ වතේ ආග සරල දක්වන තියෙන එක තමයි සාමාන්‍ය දෙයක්. හරිද? එතන මේක ලියන්න පුළුවන් ඉසෙත් ඍණ බිඳුව ඍණ 4යි නේ. අන්තරක ලියනවා. හරි. අපි ගන්නවා ඉසෙත් not සමානයි බිඳුව ඍණ 4යි ඒ සමානයි බිඳුව ඍණ 4 ඒක එහෙම ගත්ත හැටි මේක z not දැක්කනේ එතන එනවා z ඍණ z not මාපාංග සමානයි දෙකක් නේ ඒ කියන්නේ එතන මෙතන එන්නේ ඒ p රේඛාවේ දිග දෙකක් වෙනවා එහෙනම් පියවර මතය කියන්නේ ඒ කේන්ද්‍රය වන අර එක දෙකක් වෙන උත්තරය කේවල කණ්ඩායමේ බිඳුව ඍණ 4 හරි අපි ඕක ආගේ සරණ කරනවා මේකට තාත්වික කොටස බිඳුව අතාත්වික ඍණ 4ක් වෙන්නේ. එතකොට ඍණ 4යි ලක්ෂ්‍ය. හරි. ඒතර පතේ ගන්නකොට ඒකෙන්නේ අර එක දෙකක් නම් මෙදුර එක 4ක් වෙනවා. වාගේ. ඔතන ඉවර පතේ. හරි. ඒ පතේ දෙන්නේ केंद्र सारे एक दिखाना होता है आगे समझ रखना होते हैं ओके
ඊළඟට අපිට මේකෙන් හොයන්න තියෙන කොටසක් විස්තරය ඉතින් තවස සමානයි ඍණ 5/2 විස්තරය තමයි ඍණ 5/2 වෙන පරිදි ඉස්සරට මාපාංග වැඩි තමයි ගන්නේ. විස්තරය සෙට් කියන එක ඍණ 5/2 වෙන විදිහට ඉස්සරට මාපාංග වැඩි තමයි ගන්නේ මේ පතේ තුල. හරිද? ඉතින් විස්තරය සෙට් කියන ඍණ 5/2 නම් දැන් මේකෙන් දැක්කන්නේ ඉස්ස සංකීර්ණ සංඛ්‍යාවනේ. විස්තර ඍණ 5/2ක් නම් මේ රේඛාව තාත්වික අක්ෂය දශක කෝණය ඍණ 5/2 වෙනවා. එතකොට p ලක්ෂය මෙතන සම්පාත වෙන්න පුළුවන්. මේ රේඛාව මම හරුණාම මෙතන විස්තරය 5/2 ඍණ 5/2ක් වෙනවා. නමුත් p ලක්ෂය මෙතන තියෙන්නත් පුළුවන් මෙතන තියෙන්නත් පුළුවන්. හරි. ඔය කෝණය ඍණාත්මක කරගත්තොත් එතන මේ විස්තරය කියන්නේ එතකොට ඍණාත්මක. නමුත් ඒක ඍණ 5/2 වෙනකොට මේ අල්පලගේ 5/2 වෙනවා. එතකොට මේ කෝණය ඍණ 5/2. හරිනේ. එතකොට මෙතෙන්දී p ලක්ෂය බීජ සම්පාත වෙනකොට ඉස්සල්ම මාපාංකය අඩුතම වෙනවා. අන්තිම වැඩිතම වෙනවා. හරිනේ. ඒක තමයි තෙන්දී ගන්න තියෙන්නේ. විස්තරය සෙට් ඍණ 5/2 වෙන විදිහට ඉස්සල්ම මාපාංකය වැඩිතම තමයි ඔය වහන්තේ. නේද? එහෙනම් විස්තරය මේ ඉස්සල්ම ඍණ 5/2 කරනකොට p ලක්ෂයට බීටෝ සීටෝ ඒ p ලක්ෂය තියෙනෝනේ මේ රේඛා තාත්වික අක්ෂය මත. හරි. එහෙනම් එකම පිළිවෙල ගන්න පුළුවන්. ඉස්සල්ම මාපාංකය අඩුතම. වෙනකොට මෙතෙන්දී ඉස්සල්ම මාපාංකය ඉස්සල්ම මාපාංකය කෙලිම OP. හරිද? එහෙනම් ඉස්සල්ම මාපාංකය අඩුතමයි. වෙනකොට ඔය B වෙනවා. මෙයා සයිඩ් B සම්පාදන B. හරිද? එතකොට මෙතන කියන්නේ එතකොට අපිට පේනවා මෙතන එකක කීයද? 4යි. මෙතන එකක 2යි. එතන මෙතනත් එකක 2ක් තියෙනවා. එහෙනම් ඒක ඔය වෙනවා. හරිද? ඒක හදා වෙන්නේ. මේක තවත් ලක්ෂයක් වෙනවා කියලා අමතක කරන්න බෑ. මේ ලක්ෂය. හරිද? එහෙනම් මේක ඉස්සෙල්ලා මාපාංකේ වැඩි තමයි. අවශ්‍ය අවස්ථාවේ P සම්පාතයි සීට. දරන්නේ ඔය දන AC ඒක නම් අතර දන දෙක දෙන්න. ඔය ගැටලු ඒක ඉස්සරහන බලන්න. අපිට ඊට පස්සේ ඒක පැහැදිලි ඇති. හරිද? ඒක මෙතන තාගන්න විස්තරයේ ඉසෙට් කියන ඍණ 5/2 කරන් අනිවාර්යයෙන්ම තාත්වික අක්ෂය මත එන්නේ. ඒක තාත්වික සංසාරත්වක අතර කොටේ මේ ඍණ 5/2 කරනකොට මේ ලක්ෂ දෙක තමයි සම්පාත වෙන්නේ. හරි. නැත්නම් මේ පතේ කොහෙද දාන්නේ? අර මේ කෝණයකට තමයි මේ ලක්ෂ දෙක සම්පාත වීමක් 5/2 කරනවා තියෙනවා. ඊළඟට අපිට තාක්ෂික කාලය තියෙනවා. ऋण देखा अल्पा उड़ा समान है प्रधान विस्तार से उड़ा समान है ऋण अल्पा उन्हें परिधि अल्पा स्लैम निकलेगा वह पते ना तो अरे ने पते ना तो पीला क्षेत्र से रहने बटा विस्तार से ऋण देखा अल्पा ही ऋण अल्पा अतरा वेने दिए थे अल्पा लागे बनते अरे ने इधर बटा अब एक ऋण देखा था भी रास्ते ना ඒ රසරකට මේක එක අවස්ථාවක මේ පැත්තට ස්පර්ශ කරනකොට මේ රීඩ් කෝණයට වැඩි තමක් ගන්නවා. මේ පැත්තට රීඩ් කෝණයට අඩු තමක් ගන්නවා. මේ උටට මේ රීඩින් වැඩි කරාම විශාලත්වය ගන්නකොට වෙනස් වෙලා යනවා. හරිද? එහෙනම් මෙතෙන්දී අපිට පේල් කරන් තියෙන්නේ ඉස්සෙල්ලාම අන්සර්ම මේ ඕල් ඉදලා මේ උද්දේශ ස්පර්ශය දෙයක් ගන්න. අද මේ ටික අහන්න. හරි. අරගෙන අපි මෙන්න මේ කෝණය ගමු බීටා කියලා. එතකොට මේ ටික හොඳ අංග සමයි. ඒක පැහැදිලි. හරිනේ. එතකොට ඒකත් බීටා වෙනවා. මේ ලක්ෂ දෙක අපි ගමු. CD හරි. එවනම් මේ කෝණය බීටා නම් අපිට පේනවා උතන OECD කෝණය. කතත් sin බීටා. සාමාන්‍ය සම්මුඛාද AC බෙදීම කාරණය OA. මේ දුර අපිට පේනවා අර දෙකයිනේ. එතන හතරයි. එතන භාගය. එහෙනම් sin බීටා භාගයක් කරනවා බීටා කියන්නේ. ඊට. අංශක 30යි. 5.6ක් වෙනවා. හරිනේ. එහෙනම් මේ කෝණය 5.6ක් වෙනවා. හරිද?
එතකොට මේ කෝණය එතකොට එන්නේ නම් එතකොට එහෙනම් දැන් මෙතෙන්දී මේ ඉස්සරට විස්තරය කරන මේ කෝණය. රිට තීටා. හරිනේ. ඉස්සර විස්තරය රිට තීටා. ඒක තියෙන්නේ එතකොට මෙන්න මේ කෝණයයි මේ කෝණය අතර. ඉතින් අපිට ඒක දැන් ලේසියෙන් හොයාගන්න පුළුවන් මේක 5.6ක් වෙනවා. මේක 5.6ක් වෙනකොට මෙන්න මේ කෝණය ඉන්නේ ඍණ 5.3යි අර දක්ෂිනාවත් අතරමයි ඉන්නේ. හරිනේ. එතකොට එහෙනම් අපිට පේනවා ඔය ප්‍රතිඵලය අනුව ඒ නිසා විස්තරයසේ කියන මේ තීටා කෝණය පවතින්නේ මෙන්න මේ කෝණය. එතකොට මේ කෝණය ඍණ 5.3යි. මේ පැත්තකින් එතකොට අනුක දාන එතකොට ඍණ දෙකක් වෙන්නේ දුන. මේක රීඩියන් 5.2 දාන 5.2 දුන. එතකොට ඉන්නේ එතකොට ඍණ දෙකක් 5.2 මෙතන මේ සම්පූර්ණ කෝණය ඉන්නේ එතකොට 5.2 දාන 5.6. එතකොට පුදුමාකාරයෙන් 6. එතකොට ඉන්නේ මෙතන 3.5 දාන 5. එතකොට ඉන්නේ 4.5. ඒ කියන්නේ දෙකක් 5.3ක් වෙනවා. හරි. මේ සම්පූර්ණ කොට දෙකක් 5.3 වෙනවා. ඒ යන අපි වගුරු කරොත් මොන පේනවා මේ ටික පින 5.3 වෙනවා. මෙන්න මේ ටික පින දෙකක් 5.3 වෙනවා. හරිද? ඔයනවා මේ පැත්තට තියෙනවා වෙන දෙකක් 5.3. ඔයන වෙනවා ඍණ දෙකක් කුඩායි සමානයි විස්තරිත කුඩායි සමානයි ඍණ. ඒ අනුව අල්ෆා කියන්නේ මෙතෙන්දී 5.3. හරි. ඒක දෙන්න පාතර ස්පර්ශක දෙකක් කොහෙන් හොයාගෙන විස්තරට දාන විස්තරට යනවා. ඒතර විතර ඍණ දාන්න මත කරන් ගාත ආතයසකද දක්ෂිනාතර කොහෙන්මයි. හරිනේ. ඔය දෙක විදිහට ගැටලු වෙන්න පුළුවන්. ඒ ටියුටේ ගන්න තියෙන ගොඩක් ඒවා හදන්න සාධාරණ. මුවාක්‍රමයේ ගෙදර දෙයක් කළා මේ කාලේ සිට දාලා තියෙන කොටසක් සංගීතගම්තියට මුවාක්‍රමයේ කියන්නේ එන් කියන්නේ ධනපුර සංඛ්‍යා අවස්ථාව සමාන විතරයි බලන්න එන්නේ. එන් ධනපුර සංඛ්‍යාවක් කරනකොට cos θ දාන i sin θ වල එන්නේ වලේ සමානයි cos n θ දාන i sin θ කියලා. Okay දැන් මුවාක්‍රමයේ කියන්නේ හරිනේ. ඊට ගන්න විස්කෝණයක් එතකොට එන් ධනපුර සංඛ්‍යාව කරන cos θ දාන i sin θ එන්නේ වලේ සමානයි cos n θ දාන i sin θ කියලා තමයි අද මුවාක්‍රමයේ කියන්නේ. මේක උපරිම කරලා තියෙන අපිට ගණිත මේ අපි වෙන පාවිච්චි කරලා. සම්පූර්ණ සංඛ්‍යාවන් එන අපි උපරිමදී එන්සාවන් එකේදී ප්‍රතිඵලය. ගත්ත තොම්පැත්ත පේන ගාටම cos θ අන i sin θ ඉන්නේ. අපි පැත්තත් ඒකමයි ඉන්නේ. ඉතින් එන්සාවන් එකේ ප්‍රතිඵලය සත්‍ය වෙන එන්සාවන් එක දානවා. ඊට පස්සේ අපි කරන්නේ p ධනපූර්ණ සංඛ්‍යාවක් කරනකොට එන්සාවන් p වල ප්‍රතිඵලය සත්‍ය කියලා පාවිච්චි කරනවා. එතකොට එනවා අපිට cos θ දාන i sin θ වල p සමානයි cos p θ දාන i sin p θ. පිට හත් කියලා බලන්න ඉතින් නම් පාවල් කරනවා. අපි හතර අපි දැන් ඊදා එකේ ප්‍රතිඵලය හත් කියලා පෙන්නනවා. හරිනේ? දැන් එතකොට p දාන එකේ ප්‍රතිඵලය හත් දෙයි බලමු. හරිනේ? එහෙනම් අපි උපකරණ නතර cos θ i sin θ p දාන එක සමානයි cos p දාන එකයි θ දාන i sin p දාන එක කියලා උපකරනවා. එහෙනම් මේක උපකරණ සඳහා අපි කරන්නේ p සතේ උපාඩ කරන එක මේ පළවෙනි එක වැඩි කරන දෙපැත්තම cos θ දාන i sin θ. වැඩි කරාම වෙනවා cos θ දාන i sin θ වල p දාන එක දාස් එකක් සමානයි මෙතන ඉන්නේ cos p θ දාන i sin p θ වාරයක් cos θ දාන i sin θ. ओके तो मैं शुरू करते हैं ना cos p theta cos theta ये देखा मेरे घर आई बार ऋण का नाम इन्होंने sin p theta sin theta दाना मेरे का तो टाइप कर आई sin आई बार sin p theta cos theta दाना cos p theta sin theta ओके तो මේකේ නා cos a cos b ඍණ sin cos a දාන විදිහට නා එතකොට cos
පීඩන එකයි θ ධන i sin එක තියෙන පීඩන එකයි. හරි. එහෙනම් එකේදී සත්‍ය වෙනවා. පීඩන සත්‍ය කියලා කොට වෙන පීඩනකේ සත්‍ය වෙනවා. මෙතන පීකිට පීඩනක ඉන්නේ. එහෙනම් ගණිත අපේ මූල ධර්ම සියලු ධන පුරෙන් සඳහන් ප්‍රතිඵල සත්‍ය වෙනවා. මේක ඍණාකයට සත්‍ය වෙනවා. ඒක ඔයගොල්ලන් සිලබස් එකේ ඉන්නේ ධන පුරුෂ සංඛ්‍යාමය අගයන් සඳහා පමණයි. මේක ඔක්කොම මතක තියෙනවා. හරි. අපලු මොකේ ඉදින් කිපක ඉතාලිසි තමයි. අපිට තියෙනවා යගේ හොයන්න කියලා එක cos θ ධනයි sin θ වල තුනේ බලය ආර cos π θ ධනයි sin π θ. හරි. එහෙනම් අපි මේක කියන්න පුළුවන් cos θ ධන i sin θ වල තුන මේක මොකක්ද විලෝම යන්නේ පැත්තට යනවා. අපිට cos θ sin θ ඊගන්නේ cos θ ධන i sin θ නම් මේක ලියන්න පුළුවන් මේ ආකාරයට. එහෙනම් මේක ලියන්නකොට cos θ ධන i sin θ වල පහකද. හරි. එහෙනම් පාදේ සමානින්ද මෙතන cos θ ධන i sin θ වල අටකද. හරි. ගන්න මේක ගන්න පුළුවන් අපිට cos 8i θ ධන i sin 8i θ කියලා ගන්න පුළුවන්. හරි. ඒ විදිහට සුළු කිරීම කරන්න පුළුවන් මාර්ගයෙන් පාවිච්චි කරලා. හරි. මොකද අපිට තව ගැටලුවක් තියෙනවා මේ දෙක. sin 3i θ ධන i sin 3i θ cos 3i θ ධන i sin 3i θ බෙදීම cos π θ ඍණ i sin π θ. මේක සරල ආකාරයක් දක්වන්න තියෙනවා. හරි. එහෙනම් මේක ඉස්සරහ ගන්න ප්‍රතිපදයෙන් උඩට වැඩි කරනවා. වැඩි කරන්නේ මෙතන cos 3i θ ධන i sin 3i θ ආර cos π θ ධන i sin π θ. මෙතන ඉන්නේ වර්ග දෙක අතරේ cos වර්ගයේ π θ i වර්ගය කරන ධන sin වර්ගයේ π θ දෙන්නේ. හරිද? ඒතර ඔයගොල්ලෝ මේක පැහැදිලි කියලා. වර්ග දෙක අතරේ ඉන්නේ ඒතර cos වර්ගයේ π θ ඍණ i වර්ගයේ sin වර්ගයේ π θ ඍණ i වර්ග ධන එකක් වුණාම cos වර්ගයේ π θ ධන sin වර්ගයේ π θ දෙන්නේ. ඒක එකක් වෙනවා. දැන් මේක අපිට ලියන්න පුළුවන් මොනවද ක්‍රමයෙන් cos θ ධන i sin θ වල ගණය අයිසලෙද මේක වන්නේ cos θ ධන i sin θ වල පහ. හරි. එතකොට මේක වෙන්නේ. ඒක cos θ ධන 8 වෙලා cos 8 ඉඳලා i sin 8 විතර ගන්න පුළුවන්. හරිනේ. ඒ විදිහට ඔගේ ඉදින් වෙනවා එක එක විදිහට. ඒක තව ගැටලුවක් වලින් ඔයාලට ගැටලුවක් දීලා තියෙනවා නම් එකක් ඉස්සෙත් සමානයි cos θ ධන i sin θ නම් එකයි කියන්නේ cos θ ඍණ i sin θ කියලා අප කරන් තියෙනවා ඉස්සෙත් කියන්නේ cos θ i sin θ නම් එකයි කියන්නේ cos θ ඍණ i sin θ කියලා අප කරන් තියෙනවා හරිනේ ඊට පස්සේ ඊට පස්සේ අපිට ඔප් කරන් තියෙනවා n කියන ධන සංඛ්‍යාවයි z ධන එකට z. සමාන දෙකයි cos n θ කියලා z ඍණ එකට z සමානයි දෙකයි sin n θ කියලා ඔප් කරන් තියෙනවා. අපි පියවර යමු. හරි. දැන් ඉස්සරහ ඔප් කරන් තියන්නේ z දීලා එකට z. එනි z නේ කරා අපිට ගන්න එකට z කියන්නේ එකට cos θ ධන sin θ. මේක උඩට ප්‍රතිපදේ වැඩි කරනවා. cos θ ඍණ i sin θ මෙතන ඉන්නේ අර ඉස්සෙල්ලා cos r θ ධන sin r θ එකයි. හරි. එතකොට එක ඩිජිට් කියන්නේ cos θ ඍණ i sin θ. හරි. මේක කරන්න යන්න එපා. z මේ කරන්නේ z ඍණ එකේ ගන්නේ cos θ ධන i sin θ වල ඍණ එකේ වලය මේක
cos ඍණ theta තන i sin ඍණ theta මේක ලියනවා cos theta වෙන i sin theta කියලා. මේක හරි. නමුත් ඔයගලන්ට තියෙන ධන දර්ශක සඳහා අනිකල් දර්ශක සඳහා පවණ. එන් ධන පූර්ණ සංඛ්‍යාවක් කරන විතරයි. ඒකින්ද ඔයගොල්ලෝ ප්‍රතිවදේ වැඩි කරනවා ගන්න විදිහට යන්නේ අප්පා. හරිද? විනාශාත්මක සත්‍ය වෙනවා. නමුත් අර ඕන ධන පූර්ණ සංඛ්‍යාව සඳහා විතරයි ප්‍රතිපදේ උපකරණ තියෙන්නේ. ඒකින්ද මේ විදිහට කරන්න එමාව. හරිද? ඔය ටික හරි. ඊට පස්සේ අපිට උපකරණ තියෙනවා ඉසෙට් දෙන්න දන්නේ කැඩි ඉසෙට්. ඒකට අපි දන්නවා අපිට ඉසෙට් කියන්නේ මේ ප්‍රතිපලයෙන් මේ දිස්කරණයේ ප්‍රතිපලය නම් අපිට ඉසෙට් දෙන්න කියන්නේ cos theta දාන i sin theta වලින්. ඒකෙන් නම් cos n theta දාන i sin theta වෙනවා. හරිද? එහෙනම් කැඩි ඉසෙට් දෙන්න. ආනේ cos theta ඍණ i sin theta වලින්. මේක ලියන්න බෑ cos n theta වෙන i sin n theta කියලා. මොකද අපේ ප්‍රමේය තියෙන්නේ cos theta i sin n આવොත් cos n theta i sin n විතර ඉන්න අපරන් තිබුණොත් ඒක හරියන්නේ නැහැ. ඒකින්ද ඒකට හදන්න වෙනවා මේක. මේක ඊට පස්සේ අපි ලියලා ඒක ඕන cos ඍණ theta දාන i sin ඍණ theta මේක හදන්න පුළුවන්. දැන් මෙතන cos alpha දාන i sin alpha වල ඉන්නේ. ඒතර cos n alpha දාන i sin n හොයනවා. හරිද? ඒ මේක දැනෙද්දි තියෙන ඕනේ මොකක්ද ප්‍රමේය දාන්න. දැන් දාන්න පුළුවන් cos ඍණ n theta දාන i sin ඍණ n theta. දැන් cos theta ගුණය අනුව cos n theta ඍණ i sin n theta. ඉදිරිය ගන්න උතන ඉදිරිය සකස් කරලා ගන්නවා. දැන් ඔතේ එකක් කරත් වෙනවා නම් ඉසෙට් දෙන්න ධනෙ ගැටි ඉසෙට්. සාමාන්‍යයෙන් මේ දෙක කර ගන්නකොට 2 cos n theta. හරිද? ඊට ඔතේ අඩු කරනකොට z n ඍණ ගැටි ඉසෙට් කියන්නේ අඩු කරනකොට විතර දානවා 2i sin n theta. හරි. ඔයකට ඒ ප්‍රතිඵල ටික ගන්න බලන්න. ඊට පස්සේ තව පරිවර්තන තියෙනවා අපිට. ඒක ප්‍රශ්න නැහැ. ඊට පස්සේ ඔය තියෙනවා ඉසෙට් දාන එකට ඉසෙට් වල 4. සහ ඉසෙට් ඍණ එකට ඉසෙට් වල 4. දෙපළ ප්‍රසාරණ සලකලා අපිට වෙන්නේ ප්‍රතිඵල උපකරණ වෙනවා. හරි. මේකේ දෙපළ ප්‍රසාරණ සලකලා අපිට ඔන්න ප්‍රතිඵල උපකරණ තියෙනවා. හරි. ඒක ඔන්නතික නෙවෙයි මාත්‍රාවෙන් පාවිච්චි කරනවා. මේ කෙල්ලේන මේක පාවිච්චි කරනකොට අපි එන ඉසෙට් දාන එකට ඉසෙට් වල 4 ගත්තොත් මේක සිග්මා ආසන්න විදිහට 4 දක්වා 4යි CR ඉසෙට් වල 4 ඍණ R එකට ඉසෙට් වල R මේක යන්න ඕනේ කවල් ප්‍රසාරණ ජීවිත ඇති. හරිනේ. එතන ප්‍රසාරණ ජීවිත වෙන ආසන්න විදිහට 4යි C බිඳුව ඉසෙට් වල 4 අන 4යි C 1 ඉසෙට් වල 4 වෙන 3 එකට ඉසෙට් අන 4යි C 2 ඉසෙට් වල වර්ගය එකට ඉසෙට් වර්ගය අන 4යි C 3 ඉසෙට් වර්ගය එකට ඉසෙට් ගණය ඊළඟට 4යි C 4 එකට ඉසෙට් 4. ඕකේ. හරි. අපි දැන් 4යි C 4යි. NC බිඳුව එක 4යි C එකක් වෙනද ඉසෙට් 4 4යි C 4යි මෙතන ඉසෙට් වර්ගය 4යි C 2 කියන්නේ එතකොට 6 නේ. ඒක කියනවා 4 3 1 2 කියලා. 6. පාරක් එතන ඉන්නේ දෙයක් දාන එන 4යි එකට ඉසෙට් වර්ගය දාන එකට ඉසෙට් 4 4යි C 4 කියන්නේ එක. අර සම්මුණ සම්දික මෙතන එක 4 4 ඉඳෙන්. දැන් මේක ලියන්න අපිට ඉසෙට් 4 දාන එකට ඉසෙට් 4. දාන 4 වාරයක් ඉසෙට් වර්ගය දාන එකට ඉසෙට් වර්ගය. දාන 6 කියලා. මේ ගාන ටෙක්නික් ඉස්සෙල් දාන එකට ඉස්සෙල් වල 4 ප්‍රසාරණය කරනවා. හරිද? දැන් අපි දන්නවා ඉසෙට් කියන්නේ cos දාන i sin theta නම් ඉසෙට් දාන එකට ඉසෙට් එක. කියන්නේ අපිට 2 cos n theta කියලා අපි ඉස්සෙල් ඔප කරලා තියෙනවා. ඒ මෙතන ඉසෙට් දාන එකට ඉසෙට් ගන්නකද සෝනේ cos 2 cos theta. සමානයි. එහෙනම් මේක අනුව ඉසෙට් 4 දාන එක කියන්නේ 2 cos 4යි theta වෙනවා. මේක කියන්නේ 2 cos n theta විතර මෙතන ඉන්නේ 2 cos 4 වෙනවා.
අන හතර වාරයක් දෙක අවස්ථාව 2 cos 2 θ ධන 6. ඒතර මෙතන ඉන්නකොට 16යි cos 4 බලය θ සමානයි 2 cos 4 θ ධන 8 cos 2 θ ධන 6. මේක අපිට cos 4 θ ගන්න පුළුවන්. තාසේ මෙදොත් දෙකක් ආවම 8 එක නේ. ආරය cos 4 θ ධන 4 cos 2 θ ධන 3. ඔය ඔය දරන අපිට අනිත් ප්‍රසාරණ ලියන්න වෙනවා. ඉතින් දෙන 1.4 ගත්තාම එතන වෙන්නේ මෙතන ක්‍රීඩනයි එතන එකක් කර එකක් දෙනවා. පැහැදිලි. හරිද? ඒවා තෙක් දෙයක් නැද. හරි. එතකොට එන්නේ මෙතන අපිට ක්‍රීඩ වෙනවා. මේක තමයි ක්‍රීඩ. ඊට ටේබල් එක දාන්න වෙනවා. දැන් සකස් කරාම ඉසෙට් 4 දාන එකට 4 මෙතනින් ක්‍රීඩ 4ක් පිටට එනවා. ඔන්න ඔකේ නේ. හරි. මේකට ආස කරාම අපිට දැනෙනවා ඉසෙට්ෙන් ක්‍රීඩේකට ඉසෙට්ෙන් අපිට 2යි sin θ. ඒක අපි ඉස්සර කරා. ඒක ආස කරාම. මෙතන පැහැදිලි වань කරන්නේ. ඒක අපෝ කියලා දෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි ඒක කොන්සර්ට් එක කරලා නැත්තේ. එතන මේක ආස කරොත් එනවා 2i sin θ. මේකම සමාන එක අවස්ථාව. ඒක හතර. සමානයි. එතන මෙතනත් එන්නේ. එතකොට මේක ඉසෙත් එන් ධන එකට ඉසෙත් නාවත් එන්නේ. 2 cos n θ. එතකොට එන්නේ එතකොට 2 cos 4 θ. ඊට අපිට තමයි ආර වෙන්නේ. එතකොට එන්නේ හතර වාරයක් 2 cos 2 θ. අනේ අය. ඉතින් මෙතන හතර බලය එනකොට මෙතන 16යි. i වල හතර බලය එකම ධන එක. i වර්ග ඍණ එකක් ඍණ එකත් වර්ග වෙන ධන එකක් කියලා sin හතර බලය දෙක වෙනවා. හරි මේකෙන් එනවා sin හතර බලය θ කියන්නේ. හරි ඉස්සරහට දෙකක් කපුනම cos 4 θ ඍණ 4 cos 2 θ දාන්න පුළුවන්. මේක එක දෙක. හරිනේ. දැන් ඒක කවරාම ඊට 4 cos 2 කියලා ගියාම අපිට අවශ්‍ය උත්තර එනවා. හරි. අපිට ගන්න පුළුවන්.